අද මේ සාකච්ඡාව සිද්ධ වෙන අවස්ථාව මේ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කරන්න ලෑස්ති වෙන වෙලාව නෙමෙයි 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කරන්න ලෑස්ති වෙන වෙලාව. මේ වෙලාවේ ආයේ මේ 13ක් ඇදගෙන මොකද කියලා කවුරුත් හිතන්න පුළුවන්. දැන් මේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අරන් එන්න අවස්ථා දෙකක් අපේ රටේ කතා වුණා. එකක් තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව කාලේ 20 වෙනි සංශෝධනයක් කරන්න ආවා. ඒ ගිනාවේ 19 වෙනි සංශෝධනය තවදුරටත් බලවත් කරා. 19න් කරන්න බැරි වෙච්ච ඉතුරු ටික කරා. හැබැයි ගෝඨාභය ජනාධිපතිතුමාගේ කාලේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ 19 අක්‍රිය කරා. එන ව්‍යවස්ථා සංශෝධනය. හැබැයි ගෝඨාභය ජනාධිපතිතුමන් බලයට පත්වීම සඳහා මේ රටේ ඒ වෙනුවෙන් කරන ලද සමාජයට ගිහිල්ලා කරපු දේශන සාකච්ඡා ඇතුලේ අපි කතා කරපු ප්‍රබලම කාරණා අතර එකක් තමයි 13 වෙනි සංශෝධනයේ නැති නව ව්‍යවස්ථාවක් හදනවා කියන්නේ. ඒක මේ රටේ ජනතාව එතුමාට 69 ලක්ෂයක් ඡන්ද වලින් සම්මත කරලා දුන්න අලුත් ව්‍යවස්ථාවක් හදන්න කියලා. ඒක එතුමාට ජනතාව දීපු මැන්ඩේට් එක. මම මේ අතරේ තව කතාවක් කියන්න ඕනේ. ඒ කාලේ අපි ඔය එළියේ වැඩසටහන සංවිධානය කරලා මේ එළියේ වැඩසටහන මුලින්ම දොරට වැඩියේ බොරලස්ගමුව අර ගෝල්ඩන් රොස් කියන හෝටලේ. ඒක දොරට වඩින්න සූදානම් වෙලා අපි මොකද බොහොම සංවිධානාත්මකව අපි රැස්වීම කළේ. ඒ රැස්වීමේ කතිකයන් කතා කරන දේවල් අනුපිළිවෙලට ගොනු කරා. ගෝඨාභය ජනාධිපතිතුමාත් එතන හිටියා, මේ සරත් වීරසේකර මහත්තයා හිටියා, දයන් ජයතිලක මහත්තයා හිටියා. ඒ අතරේ දයන් ජයතිලක දැන් මම ටිකක් පරක් වෙලා රැස්වීමට අපේ හමුවට ගියේ. යනකොට දයන් ජයතිලක ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එතකොට අඩු ගානේ ජනාධිපති අපේක්ෂකයා වෙලාවක් නැහැ. එතුමාට කියනවා සර් ඔබතුමාගේ කතාවේදී කියන්න 13න් එහා පොඩ්ඩක්වත් දෙන්නේ නැහැ කියලා. මම කිව්වා 13 දුන්නත් එකයි ඊට එහා දුන්නත් එකයි. ඒ නිසා 13 දෙනවා කියන්නේ 13 පරිපූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරනවා කියලා කියන්නේ රට බෙදීමම තමයි කියලා. ඒ වුණාට එතනදී එතුමා විවිධ තරග ඉදිරිපත් කළා. හැබැයි වාසනාවට එදා රැස්වීමේ පළවෙනි කතාව තිබුණේ මට. මම මේ කතාවේදී කිව්වා 13 හෝ 13න් එහා දෙන්න 13 දෙන එකයි 13න් එහා දෙනවා කියන එකයි දෙකම බෙදුම් වාදය. ඒ නිසා ඒක දෙන්න කිසි ලෙසකින්වත් අපි එකඟ නොවිය යුතුයි කියලා කතාව කළා. ඊට පස්සේ මතක ඇති දයන් ජයතිලක ප්‍රාණපතිකමක් අරගෙන පිටරට යනවා. ඒ නිසා අපිට දේශද්‍රෝහීන් අඳුරගන්න පුළුවන් තැනක් තමයි. දේශද්‍රෝහීන් අඳුරගන්න පුළුවන් තැනක් තමයි ඔවුන් මේ 13ට එකඟද නැද්ද කියන එකත් එක්ක. අද අපේ පළාත් සභා මහර රාජ්‍ය ඇමතිතුමා මෙතන ඉන්නවා. ඔබතුමා මේ 13 ගැන රැස්වීම වල කතා කරපු ප්‍රමාණය අනුව ඔබතුමාට පළාත් සභාව නැවත සක්‍රිය කරන්න කිසිම සදාචාර අයිතියක් නැහැ. ඔබතුමාට මේ පළාත් සභාව සක්‍රිය කරන්න අපෝ සදාචාර අයිතියක් නැහැ. යම් විදියකින් මම ඔබතුමාට අපි ඔච්චර අමාරුයි දාන්න කැමති නැහැ ඔබතුමාලව. නමුත් ඇත්තම කතා කරනවා නම් සරත් වීරසේකර මැතිතුමනි ඔබතුමාගේ ජීවිතේම පරිත්‍යාග කළේ රට වෙනුවෙන්නේ. ඔබතුමාට මුළු යුද්ධ කාලයේම ඉඳ සිද්ධ වුණේ යුද බිමේ. ඊළඟට යුද්ධය අවසන් වෙලා ඉඳ සිද්ධ වුණේ යුද්ධය කරපු මිනිස්සු රැකගන්න ජිනීවා සටන් බිමේ සහ ලංකාවේ මේ විකෘති දේශපාලන සටන් බිමේ. ඒ නිසා අපි විශ්වාස කරනවා
ඔබතුමා රාජද්‍රෝහි වුණත් දේශද්‍රෝහි වෙන්නේ නැහැ කියලා. ඒ නිසා රාජද්‍රෝහි වෙලා දේශද්‍රෝහි නොවි ඉන්න පුළුවන් නම් ඒක මරණ මංචකයේදී හරි තමා පිළිබඳව අභිමාණයෙන් අවසන් දුෂ්ම හෙලන්න හේතු වෙයි. ඒ නිසා මේ 13 කියලා කියන්නේ හුදෙක් ව්‍යවස්ථා සංශෝධනයක් නෙමෙයි, රටේ ඉරණම තීරණය කරන, රට බෙදීම සඳහා හදපු මර උගුල. හැබැයි මේක ජේ.ආර්. ජයවර්ධන මහත්තයා තේරුම් ගත්තා. ඒ නිසා 13 ක්‍රියාත්මක නොවීම සඳහා 13 බලතල මුළුමනින්ම රට තුල ක්‍රියාත්මක නොවීම සඳහා ඔහු සකස් කළ වැඩපිළිවෙලක්. ඒකදී ඔහු හඳුන්වා දුන්නා ආණ්ඩුකාරයෙක්, ඊළඟට ඉඩම් බලතල, පොලිස් බලතල, මුදල් බලතල ආදී දේවල් ක්‍රියාත්මක නොවීමට සමගාමී ලයිස්තුවක් ඉදිරිපත් කිරීමටත් ඔහු කටයුතු කළා. හැබැයි මේකේ මෙන්න මේ තිරිංග ටික අයින් කරුවොත් පළාත් සභාවලට අපි දැනට පළාත් සභාව ස්වභාවික මරණයට ලක් වෙමින් පවතින ස්වභාවික මරණයකට පත් වෙලා තියෙන්නේ. දැන් ඇටකටු ටික තියෙන්නේ. දැන් මේ කොටියට ආයේ පණ දෙන්න ඕනේ නැහනේ. මන්තරේ දැනගත්තයි කියලා මන්තරේ තියනවා. දැන් 10 මේ තියනනේ 3 මන්තරේ. එමෙ 3 මන්තරේ ජප කරලා පාර්ලිමේන්තුවේ මේ කොටියට පණ දෙන්න පුළුවන්. හැබැයි ඒක අපේක්ෂාවෙන්ද ජනතාව මේ ආණ්ඩුව පත් කළේ. ඒ නිසා මොනම හේතුවක් නිසාවත් මේ ස්වභාවික මරණයකට පත් වෙලා තියෙන පළාත් සභාව නැගිටෙව්වොත් ඒ දේශද්‍රෝහී බවට, ඒ දේශද්‍රෝහී ක්‍රියාවට මේක ආණ්ඩුව දැන් ජේ.ආර්.ට මේකට බැන හිටියා. යුඑන්පී ආණ්ඩුවට මේකට බැන හිටියා. දැන් ඒක ස්වභාවිකවම යටපත් වෙලා තියෙනවා. ඒ නිසා නැවත මේක නැගිටෙවිය නොයුතුයි. නැගිටීමට අවස්ථාව නොදී යුතුයි කියන එක අපි විශේෂයෙන් සඳහන් කරනවා. ඒ නිසා ඇත්ත කතාව ගෝඨාභය ජනාධිපතිතුමාට මේ ආණ්ඩුවට තව අඩියක්වත් ඉස්සරහට යන්න බැයි නම් 20 වෙනි සංශෝධනයේ නැතුව ඒක සංශෝධනය කරගත්තට කමක් නැහැ. හැබැයි ඒකේ තේරුම මේ 20න් අරින දොරවල් වලින් 80 විතරක් නෙමෙයි බූරුවක් රින් ගන්න පුළුවන් මේක ඇතුළට. ඒ නිසා වහම අලුත් ව්‍යවස්ථාවක් හදන්න ඕනේ. ඒ නව ව්‍යවස්ථාවකට තියෙන කාලය බොහොම සීමා සහිතයි. ඕනම ආණ්ඩුවක පළවෙනි වසර එකමාර ජනප්‍රිය කාලය. ඒ කාලය ඇතුළත මේක කරගත්තේ නැත්නම් සමහර ලාවට අපි දන්නේ බල තුලනේ පවා වෙනස් වෙන 3 2 වල තිබිච්ච ආණ්ඩුව අපි දැක්කනේ සමහර ලාවට සීසෝ වගේ එහා මෙහා වෙනස් වෙන හැටි. ඒ නිසා මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන අලුත් ව්‍යවස්ථාවක් හදන්න ඕනේ. හැබැයි මේ වෙලාවේදී මේ 13 ගැන කතා කිරීමත් මම අදහස් කරනවා එක පැත්තකින් හොඳයි අර මෝදි මහත්තයා ඊයේ පෙරේදා කියපු කතාව නිසා. මෝදි මහත්තයා පොඩි ටැග්ගක් එක්ක පණිවිඩයක් කියවලා තියෙනවා. ඩොලර් මිලියන 150කුත් දෙන්නම් 13ක් ක්‍රියාත්මක කරන්න අපි ඒක බලාගෙන ඉන්නවායි කියලා. ඒ නිසා ඩොලර් මිලියන 150ට බොහොම ස්තුතියි මෝදි මහත්තයා. හැබැයි උනාට 13 ක්‍රියාත්මක කරන්න කියලා ඔබතුමාට මොන අයිතියක්ද තියෙන්නේ ලංකාවට කියන්නේ? ලංකාව කියලා කියන්නේ ඉන්දියාවේ අසල්වැසියා බව ඇත්ත. ලංකාව කියලා කියන්නේ ඉන්දියාවේ යටත් වැසියා නෙවෙයි කියන එක මෝදි උනත් තේරුම් ගන්න ඕනේ. ලංකාව කියලා කියන්නේ ඉන්දියාවේ අසල්වැසියෙක් විතරයි. අසල්වැසියා කුඩා වෙන්න පුළුවන්. අසල්වැසියා දුප්පත් වෙන්න පුළුවන්. හැබැයි අසල්වැසියාගේ අභිමානය නැති කරලා ඔහුට ඒ විදිහට කතා කරන්න මොනම බලගත්තු රාජ්‍යයකටවත් අයිතියක් නැහැ. ඒ වෙනුවෙන් අපි කැමති අපේ රටේ ශ්‍රී ලංකා ද්වීපේ ඒකීය භාවය ආරක්ෂා කරගෙන ඒ වගේම ඒ ඉන්දියානු මෘදු යටත් විජිතවාදයට යටත් වෙමි සටන් කරලා ජීවිත පරිත්‍යාග කරන්න අපි ලෑස්ති. එහෙත් අපි ලෑස්ති නෑ ඉන්දියාවේ පිළේ වාඩි වෙලා රජබුජුම් කන්න උනා. ඒ නිසා අපි ඒකට ලෑස්ති නෑ. ඒ නිසා අපි බොහොම පැහැදිලිව මේ සම්බන්ධයෙන් නිර්වෘල් මනසකින් යුක්තව කතා කරන්න ඕනේ. හැබැයි බුදුතුංග මහත්තයලා මේක සංවිධානය කරනකොට සිංහල වීර විධාන මම ඇත්තටම හිතුවා මේ 13ක් ගැන මේ වෙලාවේ කතා කරන්න ගන්නෙ. හැබැයි ඔබතුමා මෙහෙ කතා කරන්න ලෑස්ති වෙනකොට අනේ කියලා ඉවරයි. ඒකයි වැදගත්.
ඒ ලෑස්ති වෙනකොට මම කල්පනා කළා දැන් මේ 20ක් නෙමෙයි හදා 20ක් නෙමෙයි අපිට මේ අලුත් ව්‍යවස්ථාවක් හදාගන්න ඕනේ. මේ අලුත් ව්‍යවස්ථාව හදාගන්න යන ගමනේදී අලුත් ව්‍යවස්ථාවක එකක් නැහැ දෙකක් මේ සංශෝධන එකක්වත් නැහැ නේ. ඒක සංශෝධන නැති ව්‍යවස්ථාවක්. එතකොට අමුතුවෙන් ආයේ මේ 13ක් ඇදලා දාගෙන බොරුවට කතා කරන්න ඕනේ නැහැ. මොකද අලුත් ව්‍යවස්ථාවක 13ක් නැහැනේ. ඒ නිසා බොහොම දුෂ්කර දීර්ඝ ගමනක් යනකොට මේ අහගෙන දෙබර වලට ගල් ගහන්න ඕනේ නැහැ. ඒ සමේ 13 ගැන කතා කරන එක අවශ්‍යම නැහැ අලුත් ව්‍යවස්ථාවක් හදනකොට. හැබැයි ඒ ව්‍යවස්ථාවේ 13 වෙනි ව්‍යවස්ථාවට අදාළ ප්‍රතිපාදන අන්තර්ගත නොවිය යුතු. එච්චරයි වගේ බලා ගන්න ඕනේ. ඒ නිසා ඒ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය බෙදුම්වාදී මතය දරන මිනිස්සුන්ගේ වියුක්ත සභාවක් විය යුතුයි. ඒකයි විය යුත්තේ. ඒ නිසා මේ ගමනේදී නව ව්‍යවස්ථාවක් හදන්න ඕනේ. පහුගිය අපි දන්නවා ඔය බෙදුම්වාදී 13 වෙනි ව්‍යවස්ථාව හදන්නේ සුළු ජාතිකයෝ සන්තෝෂ කරන්න. දැන් ඊළඟට අපි හදන ව්‍යවස්ථාව හදන්න ඕනේ මහ ජාතිය සන්තෝෂ කරන්න. නෑ. ඒක මේ ජාති පදනම ගෝත්‍ර පදනම ඉක්මවා ගිය මේ රටේ ස්වයං ජාත ව්‍යවස්ථාවක් බවට පත් වෙන ස්වයං ජාත ව්‍යවස්ථාවක් මේ රටේ ඉතිහාසයේ විසින් සංස්කෘතිය විසින් ඉල්ලා සිටිනු ලබන ව්‍යවස්ථාවයි නිර්මාණය වෙන්න ඕනේ. අන්නේ ව්‍යවස්ථාව නිර්මාණය කර ගැනීම සඳහා අවංකව වැඩ කරන්න පුළුවන් පිරිසක් මේ වෙනුවෙන් කටයුතු කරන්න ඕනේ. එහෙම නැතුව මේක තවත් පුද්ගලයන් ඉලක්ක කරගෙන පුද්ගලයින්ට බලය ලබා දීම සඳහා පුද්ගලයන් බලයට පත් කිරීම සඳහා ඊළඟට පෞද්ගලික න්‍යාය පත්‍ර වෙනුවෙන් රටේ තීරණාත්මක ලියවිල්ල වන ව්‍යවස්ථාව සකස් නොවිය යුතුයි කියන එක තරය අපි වෙණී හිටිනවා. ඒ නිසා ව්‍යවස්ථා සම්පාදනයේට මම අලි සබ්රි අපේ අධිකරණ අමාත්‍යතුමාට සඳහන් කළා මේකෙදි ඔය වැඩේදී මීට අදාළව මේක විනිවිද භාවයෙන් යුතුව මේ සමාජයට දාලා රටට දාලා මිනිස්සුන්ට අහුම්කම් දෙන්න අහුම්කම් දීලා යෝජනා අරගෙන විද්වතුන් සහභාගී කරගෙන මේ වැඩේ කරනවා නම් මිසක් එහෙම නැත්නම් ওই වැඩේ කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ කියලා. කරන්න ඉඩ දෙන්නේ නැහැ කියන්නේ අලුත් ව්‍යවස්ථාවක් හදන්න දෙන්නේ නැහැ කියන නෙමෙයි. ඒ හදන අලුත් ව්‍යවස්ථාව සකස් විය යුත්තේ මේ රටේ ජන මූලයන් මේ රටේ සංස්කෘතික මූලයන් මත ගොඩනැගෙන ව්‍යවස්ථාවක් හැටියට මිසක් ඒක සකස් වෙන්න ඕනේ තවත් අර රටින් රට සිද්ධි රටින් රට නීති කොපි කරලා අරගෙන ඉන්න කොපි පේස්ට් ව්‍යවස්ථාවක් නෙමෙයි. අපිට මේ 19 වතාවක් සංශෝධනය කරන්න උනේ 20 වෙනි වතාවක් සංශෝධනය කරන්න වෙලා තියෙන්නේ. මේක මේ කොපි පේස්ට් ව්‍යවස්ථාවක් වීම නිසාමයි. ඒ නිසා අපි රටේ වටිනාම ලියවිල්ල තීරණාත්මක ලියවිල්ල මේ ඉදිරියේ සකස් විය යුතු මම විශ්සගෙන නෙමෙයි කතා කරන්නේ. විශේෂ සමහර දේවල් වලට අපි කැමති නැහැ. ඒ නිසා ඒක වෙනම කතාවක්. හැබැයි ජනාධිපතිතුමාට ආණ්ඩුවට අඩියක්වත් ඉස්සරහට යන්න බැයි නම් ඉස්ස නැතුව කමක් නැහැ. හැබැයි ඒක తాවකාලික එකක් වෙන්න ඕනේ. බැරි වෙලාවත් මට තියෙන බය මේකයි. යම් විදියකින් අලුත් ව්‍යවස්ථාවක් හදාගන්න බැරි වුණොත් මේගොල්ලන්ට 20 ඉතුරුනොත් මොකද වෙන්නේ කියන එක මම අහන්නේ. අලුත් ව්‍යවස්ථාවක් හදාගන්න බැරි වුණොත් මේගොල්ලන්ට 20 ඉතුරුනොත් මොකද වෙන්නේ මේගොල්ලන්ට? එහෙම වුණොත් එහෙම මේකෙන් බලාපොරොත්තු වෙන දැන් අද තියෙන තත්ත්වයේමද තව අවුරුදු 10කින් මේ රටේ දේශපාලනය තියෙන්නේ. එදාට මේකෙන් ඇතුළට රිංගන ඔය අර්ජුන් මහේන්ද්‍රලා වගේ මිනිස්සු සමහරලාට පාර්ලිමේන්තුවේ නතර වෙන්න බැරි නෑ. ඒ නිසා ඒ වගේ අවස්ථාවන්ට තියෙන ඉඩකඩ වහන්න ඕනේ. ඒකයි මම කිව්වේ අස්සයන්ට ඇරියට බූරුවොත් රිංගන්න පුළුවන් ඒක අස්සෙන් කිව්වේ. ඒ නිසා අපි විනිවිද දැකලා නිවැරදිව දැකලා මේ වෙනුවෙන් අවංකව කැප වෙලා අපිට ලොකු සතුටක් තියෙනවා අපි කිව්ව විද්වතුන් පිරිසක් පාර්ලිමේන්තුවට ඇතුල් කරන්න ඕනේ කියලා. ඒක සිද්ධ වුණා අන්තරම. රට ගැන කතා කරන පපුවේ රට ගැන හැඟීම තියෙන මිනිස්සු ටිකක් ඇතුලේ ඉන්නවා. හැබැයි අපිට බැරි නම් මේ පරණ මිනිස්සු ටික පාලනය කරන්න අලුත් මිනිස්සු පාර්ලිමේන්තුව ඇතුලේ කැරලක් නිර්මාණය කරලා හරි අපි මේ බලාපොරොත්තු වෙන සැබෑ සෞභාග්‍යයේ දේශය නිර්මාණය කරන්න ඒ නිදහස් රට නිර්මාණය කරගන්න අපි කටයුතු කළ යුතුයි. ඒ නිසා මම අවසාන වශයෙන් සඳහන් කරන්නේ 13 වෙනි ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අන්තර්ගත නොවන බෙදුම් වාදයෙන් නැති නව ව්‍යවස්ථාවක් නිර්මාණය විය යුතුයි.
ඒ ව්‍යවස්ථාව මේ රටේ සුළු ජාතීන් සන්තෝෂ කරන හෝ මහ ජාතීන් සන්තෝෂ කරන ව්‍යවස්ථාව නොවිය යුතුයි. මේ රටේ සංස්කෘතික මූලයන් මතින් මේ රටේ ජනතා හැඟීම් මත ගොඩනැගෙන ව්‍යවස්ථාවක් විය යුතුයි. එහෙම වුණොත් ඒ ව්‍යවස්ථාව විසින් මේ රටේ අනාගත සුබ සිද්ධිය ඇති කරයි. ඒ වගේම ජාතීන් හැටියට මරා ගන්න එක නැති වෙයි. මොකද ඉස්සරහට අපිට හොඳට මතක තියාගන්න ඕනේ එක එකාව සන්තෝෂ කරන්න ගිහිල්ලා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිපිරුණා. එක එකාව සන්තෝෂ කරන්න ගිහිල්ලා එක එක දවසේ එක එක ප්‍රශ්න වලට අපේ අහිංසක ජනතාව මුහුණ දෙනවා. ඒ නිසා මේක ඇතුලේ මේ සියල්ලක්ම අපේ අයිතිවාසිකම් පරිසරය ඒ වගේම විශේෂයෙන්ම පුරාවිද්‍යාව ඉතිහාසය මේ සියල්ල ආරක්ෂා වෙන විදිහේ ව්‍යවස්ථාවක් තියෙන්න ඕනේ. ඒ සිංහලකම ගැන අපේ මෙතුමා සඳහන් කළා අපි සිංහල කියන්න බය නැහැ කියලා. ඒ කියන්නේ සිංහල රට නෙමේක. මේක මහාවංශේ කොහමද තියෙන්නේ? සිංහල දීප කියන එක නෙමේක තියෙන්නේ. අටුවාවේ ලංකාවට ආවේ මිහිඳුන්ගේ කහට දාවේ සිංහල දීපේට. සිංහල දීපම්පන ආබදාත වසිනා මහා මහින්දේන ඨපිතා සිංහල භාෂායේ දීපවාසී නවත්තාය. මේ රටේ සිංහල දීපේට යාවේ. සදේශ භාෂායේ කවිහි සිංහලේ කතම් පිවංසන් නිදදන්ත ධාතුය කියලා ඔය ඩාටා වංශයට කලින් තිබිලා තියෙනවා. කවිහි සිංහලේ සිංහලේ කවි විසින් කරන ලද ඩාටා වංශය. ඒ නිසා මේක සිංහලේ මිසක් ඔය පාහියන්ගේ සිටියම් වල තියෙන අපේ නායක හඳුනේ මේ රට හඳුනන තියෙන සිංහලයි කියලා. මේ රටේ නම පව වෙනස් කරන්න ඕනේ. ඒ නිසා මම මතක් කරන්න ඕනේ සිංහලුන් මේක සිංහලේ කියලා කියන්නේ නැත්තම් සිංහලුන් කියලා සිංහලේ මේක සිංහලේ කියලා කියන්නේ නැත්තම් අනිත් මිනිස්සු කොහොමදත් කියන්නේ නැහැ. ඒ නිසා අපිට අයිති උරුමය ඒක ගලේ කොටපු එකක්. ඒක ඉතිහාසෙ ලියවිච්ච එකක්. එහෙම නැත්නම් අපි නිර්මාණය කරගත්තු එකක් නෙමෙයි. ඒ නිසා වඩුක්කොඩේ සම්මේලනය නෙමෙයි මේක නිර්මාණය කරගන්නේ. මේක ඉතිහාසීය ඓතිහාසික සකල විද පුරාවිද්‍යාත්මක ඉතිහාසාත්මක සාහිත්‍යාත්මක මේ සකල විද අභිලේඛනාත්මක මේ සියල්ලෙන් තහවුරු වෙච්ච එකක්.